ආයුබෝවන් ප්‍රවෘත්ති මැදිරියේ සිට මම සංජීව මගේ ප්‍රථම නවධානය ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ වෙත. ආන්දෝලනාත්මක ප්‍රකාශ ප්‍රචලිත විමල් උදය වාසු මාධ්‍ය සාකච්ඡාවක ඇමති මණ්ඩලයට තවත් සංශෝධන අනවශ්‍ය ලෙස ඉන්ධන රැස් කිරීමෙන් වළකින්නයි උපදෙස්. තෙල් සහ විදුලි බිල වැඩි කළ යුතු බවට ඉල්ලීමක්. බැඳුම් කර සිද්ධියට අදාළ පොදු දේපළ පනත යටතේ එල්ල වූ චෝදනාවලින් හිටපු ඇමති රවි නිදහස්. අමාත්‍ය ධූරවලින් ඉවත් කළ විමල් ගම්මන්පිල මාධ්‍ය හමුව පිළිබඳවයි අද මුලින්ම අවධානය. මහජන බැංකුවේ පීපල්ස් රෙමිටන්ස් වාසි කෝටියයි එවන්නයි දිනන්නයි. අමාත්‍ය ධූරවලින් ඉවත් කළ විමල් වීරවංශ සහ උදේ ගම්මන්පිල යන මහත්වරුන්ට යුක්තිය ඉටුවනතුරු තමන් සිය අමාත්‍ය ධූරයේ රාජකාරි වලින් ඉවත් වන බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කළා. අද පෙරවරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේ. අද මේ විශේෂ මාධ්‍ය සාකච්ඡාව පවත්වන්න තීරණය කළේ ඊයේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් විසින් උදේ ගම්මන්පිල ඇමතුමාගේ මගේ අමාත්‍ය තනතුරු ඉවත් කිරීමට ගෙන තිබෙන තීරණය පිළිබඳව අපේ ස්ථාවරය අපේ අදහස ඉදිරිපත් කරන්න. මේක ඇත්තටම ගත්තොත් ප්‍රතිපත්තිමය ගැටුමක්. මේක මේ නිකම් මේ පෞද්ගලික ගැටුම් නෙවෙයි. ඒ ප්‍රතිපත්තිමය ගැටුම මේ ආර්ථික අර්බුදයේදී මතුවලා තියෙනවා. අද අපි දන්නවා අපි මීට පෙර පැහැදිලි කළා ලංකාවේ ඉතිහාසයේ මුහුණ දෙන ඉතාම සංකීර්ණතම හා බරපතලම ආර්ථික අර්බුදයට අපි මුහුණ දීලා තියෙනවා. ඒක ගැන වගේ වගක් නැතුව කිසි ප්‍රශ්නයක් නෑ. තව ටික කාලෙන් අපි ගොඩ යනවා වගේ අර බොහොම නිකන් තමන්ට ස්වයං වින්දනය ලබා දෙන සිතුවිලි වල ගිල්ලා ඉන්න අපිට පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි පක්ෂ 11ක් එකතු වෙලා අපි කතා කරලා අපිට වගකීමක් තියෙනවා මේක ඉබාගාත යන්න දෙන්නේ නැතුව මේ තත්ත්වය ගැන අපේ අදහස කියලා යම් යෝජනාවලියක් රජයට ජනතාවට පිළිගන්වන්න. අපි ඒක තමයි පහුගිය දවසේ කළේ. ඒ වගේම මේ ජනවරම ආරක්ෂා කරන්න අපි කටයුතු කළා. ඒකට ප්‍රතිචාරය වෙන්නේ අපේ අමාත්‍ය තනතුරු වලින් අපි ඉවත් කිරීම නම් ඒක අපි තාම සතුටෙන් බාර ගන්නවා. මට කියන්න තියෙන්නේ බොහොම ස්තුතියි කියලා. දැන් අපි දෙන්න ඉවත් කරාම ඩොලර් පැටව ගන්නවා. තෙල් උනනවා. ඊළඟට විදුලි බලය කප්පාදු නතර වෙනවා. පුදුම ආශ්චර්යමත් දෙයක් වෙන්න නියමිතව තිබෙනවා. ඉතින් මම හිතන්නේ ආර්ථික අර්බුදයට හේතුව අපි දෙන්න කියලා හිතන්නේ නැති. ආර්ථික අර්බුදයට ගතියුතු පියවර හැටියට වෙන්න ඕන අපි දෙන්නව අමාත්‍ය තනතුරු වලින් ඉවත් කරන්න නැත්තේ. එහෙම හරි කමක් නෑ මේ ආර්ථික අර්බුදයෙන් අපේ රටට ගොඩ එන්න පුළුවන් නම් අපි ඒ ගැන සතුටු වෙනවා. හඳේ ආවාට පෙන්නඳ ඇඟිල්ල දිගු කරාම හඳේ ආවාට දෙස බලනවා වෙනුවට දිගු කළ ඇඟිල්ල කපා දෙමු වගේ වැඩක්. ඒ නිසා දැන් සදාකාලික අමාවක උදා වීමේ අනතුරක් ආණ්ඩුව විසින්ම හදාගෙන තියෙනවා. අපිට හිතෙනවා අර 1958 දී දේශපාලන නවකතාවක් ඇමරිකාවේ ප්‍රකාශයටපත් වුණා දී අග්ලි ඇමරිකන් අවලස්සන ඇමරිකානු. මම හිතන්නේ සිංහලටත් ඒක පරිවර්තනය වෙලා තියෙනවා අවලස්සන ඇමරිකානු වගේ. ඉතින් මේ අවලස්සන ඇමරිකානුවා පොත යලි ශ්‍රී ලංකාවේ ලියවිමින් පවතිනවා. ඇමරිකානුවෙක් විසින් ශ්‍රී ලංකාවේ ඉරණම තීරණය කරමින් සිටිනවා. ඒ නිසා අද අපේ රට නැවතත් නිදාස ඇමරිකාවෙන් නිදාස් වීමේ අරගලයක් ආරම්භ කරන්න අපට සිද්ධ වෙලා තියෙනවා. මොකද මේ සිතාමතා මේ කුමන්ත්‍රණය කරන්නේ මේ රට 1997 ඉන්දුනීසියාව තිබුණු තැනට අරන් යන්නයි කියන සාධාරණ සැකය අපිට තියෙනවා. 1997 දී ස්වර්තෝ ජනාධිපතිතුමා ඉඩ දුන්නේ නැහැ නැගෙනහිර තිමෝරයට නිදහස දෙන්න. අද ලංකාවත් අරන් මේ අවලස්සන ඇමරිකානුවා විසින් මේ රට අද ඒ පාරේ අරගෙන යන්නේ කියන එක අපිට බොහොම පැහැදිලි. ඒ නිසා අපි ආණ්ඩු ඇමති මණ්ඩලයේ සිටියත් නැතත් ආණ්ඩුව තුල සිටියත් නැතත් අපි ජනතාව සමග එකතු වෙලා මේ ගමනින් අපේ රටට අත්වෙන් යන මේ අඳුරු ඉර නමින් රට බේරගන්න කළ හැකි කළ යුතු හැමදේම කරන්න අපි සූදානම් කියන පණිවිඩය රට හමුවේ තියෙනවා. රාජ්‍යයේ නායකත්වය මේ දෙපළ ඒ ඇමති ධූර වලින් ඉවත් කිරීමෙන් සිදු කළේ වරදක් කියන එක මුළු රටම කාණී කියන. දැන් ඒ ගැන යුක්තිය මේ රජය ඉටු කරන තුරු මට මගේ අමාත්‍ය ධූරයේ කටයුතු ඉටු කළ නොහැකි. අමාත්‍යවරයෙක් හැටියට කැබිනට් රැස්වීමට වලට යමු අමරිවරයෙක් හැටියට මගේ වගකීම් ඉටු කරන්න මට පුළුවන් කමක් නැහැ. අපි විපක්ෂයට එකතු වෙන්නේ නැහැ. ඒක ගැන කවුරුත් සැකයක් හිතා ගන්නවා. අද අමාත්‍ය ධූරයෙන් ඉවත් වෙනවද? නෑ. මම අමාත්‍ය ධූරයේ කටයුතු වලින් ඉවත්. අමාත්‍ය ධූරයේ කටයුතු වලින් නිරත වෙන්නේ නැහැ. කැබිනට් මණ්ඩලයට යන්නේ නැහැ. මම ඉල්ලනවා මේ වැරදි තීරණය ගැන
යුක්තියක්. මේ බලාරගලේ නිසා ජනතාවගෙන් පඩි ගන්න ඇමති ධූරේ වැඩ කරන්නේ නැහැ කියන එක හරිද ඇමතිතුමා? ඕනනම් පඩියක් නොගෙන ඉන්න පුළුවන්. බැසිල් රාජපක්ෂ අමාත්‍යතුමාව පාර්ලිමේන්තුවට ගේන්න ඔබතුමාලේ මේ අත උස්සලා පාර කැපුවේ. බැසිල් රාජපක්ෂව පාර්ලිමේන්තුවට ගෙන අපි ඉස්සුවේ නෑ. නෑ ඔයගොල්ලන්ගේ විරුද්ධත්වයක් තිබුණේ නෑනේ. ඇයි නැත්තේ? කමේ විරුද්ධ වුණා. 20 වෙනි සංසන්දනයේ සම්මත වුණාට පස්සේ මගේ මාධ්‍යවේදියෙක් කියවුවම මේක පාවිච්චි කරලා කවුරු හරි එයිද කියලා මං කිව්වා රෙද්දක් අදින ලැජ්ජ බය තියෙන මිනිහෙක් නම් එන්නේ නැහැ කියලා. ලැජ්ජ බය ඇති මිනිහෙක් කාලයකට කරනවා. ඒ කියන්නේ මෙයා මිතුරු දෙන්නව නැවත අමාත්‍ය ධූරයේ පිටුවා. නෑ මම එහෙම ඉල්ලීමක් කළා. එහෙම කතා කරන්නේ. ආයිනම් මේ ජනාධිපතිවරයාගේ ඇමතිකමක් දරන්න ආණ්ඩුවක ඉන්න අපේ කිසිම සුදුසුකමක් නැහැ. මේ ආණ්ඩුව පාලනය කරන්නේ බැසිල් රාජපක්ෂ. උදේගම්මන් පිළ ඇමතිතුමාගේ වචනෙන් කිව්වොත් අවලස්සන ඇමරිකානු. එයා තමයි මේ ආණ්ඩුවේ ගමන් මඟ තීරණය කරන්නේ. අද මේ ආර්ථික අර්බුදයේ ඔහේ ගලාගෙන යන එක දීලා අකුල් දෙක වරවන ඉන්නේ ඔහු. එකම වඩාසු මාරු කිරීමක් හොවත් සිද්ධ වුනේ නැද්ද අග්‍රාමාත්‍යවරයාත් එක්ක හෝ ඔබතුමාලා සම්බන්ධ අගමැතිතුමා නම් මටත් උදේ එතුමාට කතා කරා. එතුමා ඇත්තටම යම්කිසි වේදනාවකින් කතා කරේ. නමුත් එතුමා හිටපු ස්ථාවරේ නෙවෙයි අවසාන වශයෙන් තීන්දුව. බැසිල් රාජපක්ෂට තියෙන එක කොන්ත්‍රාත්. ඔහුගේ විශ්‍රාම ජීවිතය ගෙවෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ. එහෙ තමයි යාගේ දේපළ තියෙන්නේ. ඇමරිකාවට ඕන වෙලාවක පුළුවන් බැසිල් රාජපක්ෂව මනි ලොන්ඩරින් කියන චෝදනාව යටතේ අත්අඩංගුවට ගන්න. ඒක වෙන්නේ නැත්තම් ඇමරිකාව වෙනුවෙන් ඔහු සේවය කරා. මේ ආර්ථික අර්බුදය තාම දැවැන්ත ආපදාවක් බවට පත් වෙන්න ඉඩ හැරලා අර ඉන්දුනීසියාවේ වගේ විශ්වම මානසිකත්වයට මහජනයාපත් වෙන්න ඉඩ හැරලා ඇමරිකානු උපාය මාර්ගයට මේ රට ගොදුරු කරන එක තමයි බැසිල් රාජපක්ෂගේ කොන්ත්‍රාත්තුව. ඔහු වැඩ කරන්නේ ඒ අරමුණින්. ඒ නිසා අවලස්සන ඇමරිකානුව අවසානයේ විශ්‍රාම ජීවිතයේ සතුටින් ගත කරන්න ඕනේ. දරුවොත් එක්ක මුණුබුරුත් එක්ක ඇමරිකාවේ ඊතර සාමසුවේ නිදහසේ ඉන්න නම් මෙතන පාවා දීම කරන්න. මෙතන පාවා දීම නොකර එතන විශ්‍රාම දිවියේ සුවසේ ගත කරන්න බෑ. එහෙම ගත කරන්න ගියොත් මනි ලොන්ඩරින් වලට අහු වෙන එක වළක්වන්න බෑ. මේක තමයි ඇත්ත කතාව. අපි කියන්නේ මෙහෙම මිනිහගේ පුද්ගලික දුෂ්ටකමකට මේ රටක් බිලි දෙන්න ඉඩ දෙන්න බෑ. මහජන බැංකුවේ People's Remittance වාසි කෝටියයි එවන්නයි දිනන්නයි. අලුතෙන් SLT Mobitel Home 4G LTE connection ගන්න අයට වටිනා ටැබ් කම්පියුටර් සහ ඩේටා දීමනා. මේ අතර නව කැබිනට් අමාත්‍යවරුන් කිහිප දෙනෙකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද දිවුරුම් දුන්නා. රාජ්‍ය අමාත්‍යවරයෙක්ද ඒ අතර වනවා. අද සිදු වූ අමාත්‍යාංශ සංශෝධනය යටතේ වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යවරයා ලෙස සී.බී. රත්නායක මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා. ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසින් කටයුතු කළ දිලු මමුණුගම මහතා මෙම කැබිනට් සංශෝධනයේදී ප්‍රවාහන අමාත්‍යවරයා ලෙසින් පත් කර තිබෙනවා. ආපදා කළමනාකරන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසින් දිවුරුම් දුන්නේ විමලවීර දිසානායක මහතායි. මේ අතර සිය දුරෙන් ඉල්ලා අස් වූ අරුන්දික ප්‍රනාන්දු මහතාද අද නැවතත් සිය රාජ්‍ය අමාත්‍ය දුරේ දිවුරුම් දුන්නා. ඒ කිතුල් හා කල්වගා ප්‍රවර්ධන හා ආශ්‍රිත රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි. මේ අතර ඊයේ සිදු කළ කැබිනට් සංශෝධනයේදී විදුලි බල අමාත්‍යවරිය ලෙස පත් වූ පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය අද විදුලි බල අමාත්‍යාංශයේදී වැඩ බාර ගනු ලැබුවා. අපේ වගකීම වෙන්නේ මේ රටේ ජනතාවට විදුලි අර්බුදයකින් තොරව අපේ රටේ ආදරණීය ජනතාවගේ ජීවිතවලට ශක්තියක්. ඒකට අපේ අමාත්‍යාංශය, ලංකා විදුලි බල මණ්ඩලය සහ සියලු ආයත එකට එක පෙළට ඉඳගෙන මේ විදුලි අර්බුදය විසඳලා මේ රටේ ජනතාවගේ ජීවිත වලට මහා ශක්තියක් වෙන්න එක අපි සියලු දෙනාගේම වගකීම. අලුතෙන් SLT Mobitel Home 4G LTE connection ගන්න අයට වටිනා ටැබ් කම්පියුටර් සහ ඩේටා දීමනා. මේ අතර දෙවයින පුරා පිරවුම්හල් වලට අද සිට සාමාන්‍ය පරිදි ඉන්ධන බෙදා හරින බැවින් අනවශ්‍ය ලෙස ඉන්ධන එක්රැස් කිරීමෙන් වළකින්නයි බලශක්ති අමාත්‍යාංශය ඉල්ලීමක් කරනවා. කෙසේ වෙතත් අදත් දිවයිනේ විවිධ ප්‍රදේශවල ඉන්ධන ලබා ගැනීම සඳහා පිරවුම්හල් අසල දිගු පෝලිම් දක්නට ලැබුණා. ඊයේ සිට ගොඩබෑම් ආරම්භ කළ ඩීසල් මෙට්‍රික් ටොන් 37300ක් රැගත් නෞකාවේ ඩීසල් තොග මුතුරාජවිල තෙල්ගබඩා පර්යන්තයට අද දිනය තුල ගොඩබා අවසන් කළ හැකි බවයි බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශ කළේ. මේ සමග දිවයිනේ පවතින ඩීසල් හිඟය නිමාවට පත්වනු ඇති බවට එම අමාත්‍යාංශය විශ්වාසය පළ කරනවා.
අදත් ඔටෝ ඩීසල් මෙට්‍රික් ටොන් 28300ක ගුවන් යාන ඉන්ධන මෙට්‍රික් ටොන් 9000ක් රැගත් නෞකාවක් කොළඹ වරායට පැමිණීමට නියමිත අතර දැවිතෙල් තොග රැගත් නෞකා දෙකක් ලබන ඉරිදා සහ සඳුදා මෙරටට පැමිණීමට නියමිත බවද වාර්තා වනවා. ඇනුම් කර ඇති ඉන්ධන තොග නියමිත පරිදි ලැබෙමින් පවතින අතර එම ඉන්ධන නෞකා නිදහස් කර ගැනීමට අවශ්‍ය මුදල් ප්‍රතිපහදන රාජ්‍ය සපයන බැවින් ජනතාව අනවශ්‍ය ලෙස ඉන්ධන එක්රැස් කර නොගතහොත් පවතින ගැටලුව කළමනාකරණය කරගත හැකි බවයි විදුලි බල අමාත්‍යාංශය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. එබැවින් අනවශ්‍ය ලෙස ඉන්ධන එක්රැස් කිරීමෙන් වළකින්නයි බලශක්ති අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. මේ අතර ඉන්ධන නොමැතිව අපහසුතාවයට පත් ගොවීන්ට අවශ්‍යව ඇති ඉන්ධන වහාම ලබා දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට දැනුම් දී තිබෙනවා. අනුරාධපුර, අම්පාර, පොළොන්නරුව, කුරුණෑගල, මොණරාගල මෙන්ම සෙසු දිස්ත්‍රික්කවලද මහකන්නේ වී අස්වනු නෙලීම මෙවන විට ආරම්භ වී ඇති බැවින් වී අස්වනු නෙලමින් සිටින ගොවීන් ඉන්ධන සපයා ගැනීමේ අපහසුතාවයකට මුහුණ දී ඇති බව කෘෂිකර්ම අමාත්‍යවරයාගේ නිරීක්ෂණයකට ලක්ව තිබෙනවා. එම නිසා ගොවීන්ට විධිමත් අයුරින් ඉන්ධන පහසුකම් වහාම සලසා දීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයාට දැනුම් දී ඇත්තේ. දින 3කට පසු 60 නගරයේ IOC ඉන්ධන පෙරහුම්හල් වලට ඩීසල් ලිටර 6600ක් නිකුත් කර තිබුණා. ඉන්ධන ලබා ගැනීම සඳහා ජනතාව දින 3ක් තිස්සේ පෝලිම් වල රැඳී සිටියේදී අද ලැබුණු ඉන්ධන ලබා ගැනීමේදී ඉන්ධන පෝලිමෙන් පිට ඩීසල් ලබා ගැනීම සඳහා ඉන්ධන පෙරහුම්හල් වලට ඇතුල් කරන ලද 60 දික්කොයි නගර සභාවේ කැප් රථයට පෝලිමේ රැඳී සිටි රියදුරන් දැඩි විරෝධයක් එල්ල කර සිටියා. නගර සභාවේ මහජන කට්ටියට කිසිම වැඩක් කරන්නේ නැහැ. පළවෙනි මේකද කරනවා. මොකද කරන්නේ? පළවෙනි දෙල පොලිමේ දා ගන්නවා. බලෙන් කියලා. ඔව් බලෙන් දා ගන්නවා. මම මහජන කට්ටියට වැඩක් කරන්න ගියම කරා දෙන්න. අපි ඊ අවශ්‍ය ඉඳලා ඉන්න මේකට. ඒක අයින් කරන්න. අයින් කරන්න. අයින් කරගන්න. රටම මේ හිත ගැන හිතා ගන්න බැරි තත්ත්වෙම මහත් ඇති වෙලා තියෙන්නේ. මොනවා වෙනවද කියලා හිතා ගන්න බෑ. දැන් සඳුදා ඉඳලා පාසල් ආරම්භ කරනවලු. පාසල් ආරම්භ කරලා ළමයිව ගෙනියන්නේ කොහොමද? ඒ වගේම ගුරුවරු කොහොමද සේවයට ප්‍රාර්ථ කරන්න කියලා ගැටලුවක් මේක වෙලා තියෙන්නේ. රටම අවුල්. මරාගන්න මේක අපේ දේශය, මේක අපේ රට. හරිද? අර පක්ෂ මේ පක්ෂ අර යුනියන් මේ යුනියන් කියලා මේව හරියන්නේ නැහැ. කෑ ගහලා හරියන්නේ නැහැ. බලයට එන්න මේ මිනිස්සු කොළඹවල හරියන්නේ නැහැ මේක. මේක මිනරල් වලට දාලා දුවන්න. හොඳයි. විකල්ප. කෙසේ නමුත් අද දිනේදී දිවයිනේ විවිධ ප්‍රදේශවල ඉන්ධන ලබා ගැනීම සඳහා ඉන්ධන පෙරහුම්හල් අසල දිගු පෝලිම් දක්නට ලැබුණා. රට පාලනය කරන්න අපිට දුන්නා නම් අපි මීට වැඩිය හොඳට කරනවා. මේක තමයි සෞභාග්‍ය දැක්ම. මේ අපි ඉන්නේ කාලා එක්සයිස් එකට මේක ඉන්නේ මේ. හරි රටේ නායකයන්ට දෙන්න. දවස් 3ක් විතර දුක් විඳලා දවස් 3ක් විතර දුක් විඳලා තෙල් ටිකක් ගත්තා. එහෙමයි උනේ. හරි තවත් ප්‍රවෘත්ති මේ විරාමයෙන් අනතුරුව බලාපොරොත්තු වන්න. අදත් පැය 7:00ක විදුලි කප්පාදුවක් සිදු කරන බව ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කළා. ඒ පෙරවරු 8 සිට රාත්‍රී 11 දක්වා කාලය තුලයි. පවතින ඉන්ධන ගැටලුව හමුවේ තාප බලාකාර මගින් විදුලි උත්පාදනයට අවශ්‍ය ඉන්ධන නොමැතිවීම හමුවේ විදුලිය ජනනය කිරීමට බාධා එල්ලවීමත් සමග ඉක්ුත් දෙවන දින සිට පැය 7:00 බැගින් විදුලි කප්පාදුවක් සිදු කිරීමට තීරණය කෙරුණා. ඒ අනුව අද තෙවන දිනට දිවා කාලයේ පැය 5ක් සහ රාත්‍රී කාලයේ පැය 2:00ක් ලෙසින් දිවයින පුරා විදුලි කප්පාදුව සිදු කරන බවයි ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කළේ. මේ අනුව පෙරවරු 8 සිට පස්වරු 6 දක්වා අතර කාලය තුල පැය 5ක් හා පස්වරු 6ත් රාත්‍රී 11ත් අතර කාලය තුල පැය 2:00ක් වන ලෙසින් විදුලි කප්පාදුවක් සිදු කිරීමට නියමිතයි. කෙසේ වෙතත් මහජන උපයෝගිතා කොමිසම පවසන්නේ ඉදිරි සතිය වන විට විදුලිය විසන්ධි කිරීම සම්බන්ධයෙන් සුබවාදී ක්‍රියාමාර්ගයකට යාමට හැකිවනු ඇති බවයි. මූල්‍ය ස්ථායීතාවය ආරක්ෂා කර ගැනීම සඳහා තෙල් සහ විදුලි බිල වැඩි කිරීම සඳහා තමන් මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කළ බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා සඳහන් කළා. ඔහු මේවා ප්‍රකාශ කළේ අද මහ බැංකුවේ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින්.
මහා බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කළ තිබෙනවා මුදල් ප්‍රතිපත්තිය යම්කිසි ආකාරයකට දැඩි විය යුතුයි කියලා. ඒ අනුව ප්‍රතිපත්ති පොලි අනුපාතය 101කින් වැඩි කරලා තිබෙනවා. එයින් පෙනී යන්නේ යම් ආකාරයකින් අපිට යම් මූල්‍ය විනයක් ලබා ගන්නට සිදු වෙනවා මේ අවස්ථාවේදී. එම මූල්‍ය විනය ඉතාමත්ම වැදගත්. ඒ මූල්‍ය විනය හරහා තමයි මම හිතන්නේ ඉදිරි කාලයේදී අපේ රටේ මූල්‍ය ස්ථායීභාවයට රුකුලක් වෙන්නට හැකි වෙන්නේ. ඒ සමගම අත්‍යවශ්‍ය නොවන සමහර භාණ්ඩ ආනයනය කිරීමේදී විශේෂ බද්දක් ඒ සඳහා පනවලා ඒවායේ ඉල්ලුම තවදුරට අඩු කරන්නයි කියලා. ඒ හරහා අපිට ඩොලර් ඉතිරි කරන්නත් පුළුවන් වෙනවා. දෙවෙනුව තෙල් මිල සහ විදුලි බිල වැඩි කරන්නයි කියලා අපි ඉල්ලීමක් කරලා තිබෙනවා. ඒ කිරීමට හේතුව තමයි තෙල් සහ විදුලිය අද ශ්‍රී ලංකාවේ විකිණෙන්නේ ඉතාමත්ම අඩු මිලකට. ඒ මිල දැන් තියෙන පවතින ගෝලීය මිලවල් එක්ක සංසන්දනය කරද්දී අපිට තිරසාර විදිහට ලබා දිය හැකි තත්ත්වයක් නෙමෙයි තිබෙන්නේ. ඉතින් අපි රජයෙන් ඉල්ලා සිටින්නේ මූල්‍ය ස්ථායීභාවය රැක ගැනීමට නම් ඒ පිළිබඳව ක්‍රියාත්මක වෙලා ඒ වැඩි කරන්නයි කියලා. යම් අවස්ථාවලදී අපිට අමාරු වුණත් රජයේ ආදායම වැඩි කර ගැනීමට කටයුතු කරන්නයි කියලා ඉල්ලීම කරන්නට අවශ්‍යයි. එහෙම නැත්නම් සියලුම වියදම් සඳහා අපිට ණය ගන්නට සිදු වුණොතින් ණය ගැනීමේදී තවදුරටත් ණය පොලිය සහ ණය ගැනීම වැඩි වෙනකොට පොලියට පොලි අනුපාතයත් වැඩි වෙන්නට පුළුවන් නිසා තුලනය කර ගැනීමට අපි ඉල්ලීමක් කරනවා. තවදුරටත් හැකි ක්‍රමවේද ඔස්සේ රජයේ ආදායම වැඩි කර ගන්නට කටයුතු කරන්නයි කියලා. විනිමය අනුපාතය ස්ථාවර මට්ටමක රඳවාගෙන තිබුණ 202ක වගේ. ඒතරම් විදේශ සංචිත ලංකාවට අදගන්න කටයුතු කළත් මෙතන මේ ලොකු ප්‍රශ්නයක හිර වෙලා තියෙනවා. මහ බැංකුවේ අවධානය යොමු වෙලා නැද්ද මේ එක්ස්චේන්ජ් රේට් එක වෙනස් කරන්න? ඉදිරි කාලයේදී යම් වෙනස්කම් සිදු වෙනවා නම් එය වෙනස් කිරීමට අවශ්‍ය නම් අපිට කරන්නට පුළුවන්. ඒනොට මේ අවස්ථාවේදී අපි දකින ආකාරයට ඒ පවතින තත්ත්වය යෝග්‍ය තත්ත්වයක් හැටියට තමයි අපි දකින්නේ. ආර්ථික විශේෂඥයින් මතු කරන කාරණයක් තමයි මේ පවතින අර්බුදයේ ජය ගන්න නම් අපිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියොත් පුළුවන් වෙයි කියන කාරණේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ මේ ගැන ස්ථාවරය මොකද තව දුරටත් අපි යුතුද නැද්ද? යනවයි කියලා කියන්නේ ඒ අයගේ උපදෙස් ලබා ගැනීම. උපදෙස් ලබා ගැනීම අපිටත් කරන්න පුළුවන්. අපි අද යෝජනා කරලා තියෙන සමහරක් ඒවා බැලුවොතින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊයේ පෙරේදා කියනට පෙර අපිත් ඔය කටයුතු වලට යොමු වෙලා තිබෙනවා. ඒවා අපිත් ඉදිරිපත් කරලා තිබෙනවා. පැහැදිලිව සහ බොහොම සත්භාවයෙන් කියන්න පුළුවන්. ඒවා සීලම සලකලා බලලා තමයි ඒ තීරණ අරන් තියෙන්නේ. දැන් පසුගිය කාලේ පුරාවට මේ විකල්ප මතදරන කණ්ඩායම් පෙන්ලා දීපු දෙයක් තමයි දැන් අපි මේ අපිට දැන් ණය ගෙවන්න අපිට විදේශ සංචිත නැහැ. අපිට ඩොලර් නැහැ. අපි මේ ණය කල් දමා ගත යුතුයි. මේ සඳහා පියවරක් ගත යුතුයි කියන කාරණේ. තව දුරටත් අපිට පුළුවන් මේ අවුරුද්දේ අපි දන්නවා ඩොලර් බිලියන 6කට ආසන්න මුදලක් ගෙවන්න තියෙනවා. අපේ සංචිත ඩොලර් බිලියන 2කට මේ වෙනකොට අඩු වෙලා තියෙනවා. ඔව් යම් කිසි පීඩනයක් තිබෙනවා. අපි මේ පිළිපෙන ගැන අපි හොඳට සැලකිලිමත් වෙලා තිබෙනවා. ඔබතුමා දන්නවා 2019 අග අපිට තිබිච්ච සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 7ක් පමණ. ඒකට 2020 දී අපි බිලියන 7ක් පමණ ගෙවුවා. එhmenan 2020 දී ප්‍රමාණය ගෙවුවට පස්සේ අපිට ඉතුරු වෙලා තිබිච්ච සංචිත ප්‍රමාණය බිඳුව වෙන්නට ඕන. අපි ඒ වුණාට අපේ බිඳුවක් නෙමෙයි 5ක පමණ සංචිත ප්‍රමාණයක් තිබුණා. ඒ කියන්නේ මුදල් පරිහරණය වෙනවා. මුදල් ගලා යාම තියෙනවා. මුදල් ගලා යාම තියෙනවා. ඉතින් ඒක හරියට මැනේජ් කර ගන්නට ඕනේ. ඒක කල්පනාකරණය කරන්නට ඕනේ. ඒ නිසා තමයි 2020 දී අපේ රටේ ණය පැහැරීමක් වෙනවා කියලා කිව්වට එහෙම දැන් සිදු වුණේ නැත්තේ. 2021 දීත් ණය පැහැරීමක් වෙනවා කියලා කිව්වා. ඒකත් සිදු වුණේ නැහැ. 2022 දීත් ඔය ප්‍රශ්නය පැනනග්ගා. තවමත් අපිට ණය ගෙවන්න පුළුවන් බව අපිට පේනිය යනවා. අපි ඒ සඳහා සියලුම විකල්ප දැනටමත් සලකලා බලලා තියෙනවා. ඒ අනුව අපිට ගෙවන්නට හැකි වෙන වාතාවරණයක් අපි සකස් කරගෙන තියෙනවා. අපි හිතනවා ඉදිරියේදීත් අපිට ඒ විදිහටම කරගෙන යන්න පුළුවන් කියලා අපේ මතයයි. රුසියානු යුක්‍රේන අර්බුදයේ වත්මන් තත්ත්වය පිළිබඳවයි දැන් අවධානය. රුසියානු ආක්‍රමණය හමුවේ අවතැන් වන යුක්‍රේන සිවිල් වැසියන් ඉවත් කිරීම සඳහා මානුෂීය කොරිඩෝවක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් දෙපාර්ශ්වයේම අවබෝධයකට පැමිණ ඇතැයි වාර්තා වනවා. ඊයේ පැවති දෙවන වටේ සාකච්ඡාවලදී මෙම තීරණයට එළඹ ඇත්තේ. කෙසේ වෙතත් ගැටුම් හමුවේ යුක්‍රේනයේ විශාල පිරිසක් පීඩාවට පත්ව සිටිනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කළේ මිලියනයක පමණ ජනතාවක් මේ වන විට තම නිවසලින් පලා ගොස් ඇති බවයි. ජනතාව රැඳී සිටි නගර කිහිපයකට ෂෙල් වෙඩි ප්‍රහාර සහ රොකට් ප්‍රහාර එල්ල වී තිබෙනවා. මිලියන 1.5ක පමණ ජනගහනයක් සිටින යුක්‍රේනයේ දෙවන නගරය වන මධ්‍යම කාකේව් සුන්බුන් බවට පත් වී ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේ. යුක්‍රේනයේ චර්නිහිව්හි ෂෙල් වෙඩි ප්‍රහාර වලින් හානි වූ තෙල් ගබඩාවෙන් තුමාරයක් නිකුත් වෙමින් පවතින බවද විදේශ මාධ්‍ය වාර්තා කළා. මෙම පර්යන්තයේ ඝන මීටර 5000ක ඩීසල් ගබඩා කර තිබුණා. පුටින්ගේ ක්‍රියාකලාපය පිළිබඳ ලෝකයේ බොහෝ රටවල හෙලා දැකීම හෝ රුසියාවේ ආර්ථිකය දණගැස්වීම අරමුණු කරගත් ජාත්‍යන්තර ආර්ථික හා මූල්‍ය සම්බාධක කෙරෙහිද ඔහු සැලකිල්ලක් නොදක්වන බවයි විචාරකින්ගේ මතය වී ඇත්තේ.
යුක්‍රේනයේ තම හමුදා මෙහෙයුම් සැලසුමකට අනුව සිදුවමින් පවතින අතර එහි හමුදා සමාජිකින් වීරයන් ලෙසටද රුසියානු ජනාධිපතිවරයා වර්ණනා කළා. පසුගිය බ්‍රහස්පතින්දා රුසියාව යුක්‍රේනයේ ආක්‍රමණය ආරම්භ කිරීමේ සිට මෙවන විට මිලියනයකට අධික ජනතාවක් යුක්‍රේනයෙන් පලා ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයද පවසා තිබෙනවා. මේ අතර රුසියානු හමුදා යුක්‍රේනයේ දකුණු වෙරළ තීරයේ ප්‍රධාන වරාය නගරයක් වන කර්සන්හි පාලනය නතු කරගෙන ඇති අතර එය ඔවුන් භාරයටගත් පළමු ප්‍රධාන නගරය වනවා. එමෙන්ම උපාය මාර්ගික වරාය නගරයක් වන මරියපොල්හි ෂෙල් වෙඩි ප්‍රහාර අඛණ්ඩව සිදුවන අතර රුසියානු හමුදා විදුලිය, ආහාර, ජලය ඇතුළු සැපයුම් විසන්ධි කර ඇති බවටයි එහි නගරාධිපතිවරයා පවසා ඇත්තේ. එමෙන්ම කියව් සිට සැතපුම් 70ක් පමණ උතුරින් පිහිටි නගරයක් වන චර්නහිව්හි ගුවන් ප්‍රහාර වලින් පුද්ගලින් 22 දෙනෙකු පමණ මිය ගොස් තිබෙනවා. මේ අතර යුක්‍රේනයේ ආක්‍රමණය කිරීමට රුසියාව ගත් තීන්දුව යුද අපරාධයක් ලෙස සලකා ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බව ජාත්‍යන්තර අපරාධ අධිකරණයද නිවේදනය කළා. මේ අතර රුසියාව විසින් යුක්‍රේනයේ ආක්‍රමණය කිරීම හෙලා දකිමින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේද බහුතර ඡන්දයෙන් යෝජනාවක් සම්මත කරගෙන තිබෙනවා. මේ අතර ගත වූ පැය 24 තුලත් කියව් අගනුවර ඉලක්ක කර රුසියානු හමුදා මිසයිල් සහ ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කළ අතර ඩීසල් ගබඩාවක්ද එහිදී විනාශ වුණා. යුක්‍රේනයේ කේසෝන් නගරයේ බලය රුසියානු හමුදා අත්පත් කර ගැනීමත් සමග රුසියානු හමුදා අනට ගරු කරන ලෙස එහි නගරාධිපතිවරයා නගරවාසීන්ට දැනුම් දී තිබෙනවා. මේ අතර රුසියානු ප්‍රහාරයක් හමුවේ සැපරෝසියා න්‍යෂ්ටික බලාගාරයේ ආශ්‍රිතව ගිනිකැණීමේ තත්ත්වයක් වාර්තා වන බව විදේශ වාර්තා සඳහන් කර තිබෙනවා. මේ යුරෝපයේ ඇති විශාලතම න්‍යෂ්ටික බලාගාරයේ ලෙසද හඳුන්වනු ලබනවා. විදේශ මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ දිගින් දිගටම එල්ලවන ෂෙල් වෙඩි ප්‍රහාරයන් හේතුවෙන් මෙලෙස බලාගාර ආශ්‍රිතව ගිනිකැණීමේ තත්ත්වයක් වාර්තා වී ඇති බවයි. තවත් ප්‍රවෘත්ති මේ විරාමයෙන් අනතුරුව බලාපොරොත්තු වන්න. COVID-19 වෛරසයේ වත්මන් තත්ත්වය පිළිබඳවයි දැන් අවධානය. දිවයින පුරා මේ දිනවල ක්‍රියාත්මක වන විදුලි කපාදුව මගින් කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත්වල ක්‍රියාකාරීත්වයට කිසිදු බලපෑමක් සිදු නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. මේ අතර තවත් කොරෝනා ආසාදිතයින් 711 දෙනෙකු ඊයේ වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දැක්වුණේ 6,48,410ක් ලෙසයි. මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාවද 16,287ක් දක්වා ඉහළ ගියේ ඊයේ තවත් කොරෝනා මරණ 20ක් වාර්තා වීමත් සමගයි. ඊයේ දිනේ වන විට බූස්ට් එන්නත් මාත්‍රාව ලබාගත් පුද්ගලයන් ප්‍රමාණය මෙරට සමස්ත ජනගහනයෙන් 51ක් ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව බූස්ට් එන්නත් මාත්‍රාව ලබාගෙන ඇති පුද්ගලයන් සංඛ්‍යාව 72,08,529ක්. දැන් පුවත් කිහිපයක් කෙටියෙන්. වීතොග සුරැකි ලෙස තබාගෙන වී මිලදී ගැනීමට වී අලිවි මණ්ඩලයට ණය පහසුකම් සපයන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මූල්‍ය බැංකුව වෙත උපදෙස් ලබා දී තිබෙනවා. තරගකාරී ලෙස වී මිලදීගෙන රජය සතුව ප්‍රමාණවත් වී සංචිතයක් පවත්වාගෙන යාම ඉලක්ක කරගනිමින් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක විය යුතු බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ. වී අලෙවි මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය අද නිරීක්ෂණය කළ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. මහකන්නේ වී මිලදී ගැනීම, තොග රැස් කිරීම, අලෙවිය සහ හිඟයකින් තොරව වෙළඳපොළ සහල් අවශ්‍යතාවය අඛණ්ඩව පවත්වාගෙන යාමට ගත හැකි පියවර විමසා බැලීම ජනාධිපතිවරයාගේ හදිසි නිරීක්ෂණ චාරිකාවේ අරමුණයි. දැන් කෙටි විරාමයක්. දැන් අවධානය ව්‍යාපාරික පුවත් වෙත. කොළඹ කොටස් වෙළඳපොළ මිලදර්ශක ඊයේ කැපිපෙනෙන ලෙස පහත වැටෙනු අතර පොලි අනුපාත ඉහළ නංවනු ඇතැයි අපේක්ෂා පළවීම ඊට හේතුව බව වෙළඳපොළ විශ්ලේෂකයින් පෙන්වා දෙනවා. සමස්ත මිලදර්ශකය ඊයේ ඒකක 234.68කින් පහත වැටි සටහන් වූයේ 11,162.66ක් ලෙසයි. S&P ශ්‍රී ලංකා 20 දර්ශකයද ඒකක 95.25කින් පහත වැටි 3,765ක් ලෙස සටහන් වුණා. කොටස් වෙළඳපොළේ ඊයේ දිනයේ මුළු පිරිවැටුම රුපියල් බිලියන දෙකක්. යුක්‍රේන අර්බුදය හේතුවෙන් එළවලු තෙල් මිල කැපිපෙනෙන ලෙස ඉහළ ගොස් ඇති අතර එය ලොව ප්‍රධානතම එළවලු තෙල් පාරිභෝගිකයෙකු වන ඉන්දියාවට බලපා ඇති බවයි එරට මාධ්‍ය සඳහන් කළේ. ලොව ප්‍රධානතම තෙල් වර්ග 4න් එකක් වන සූර්යකාන්ත තෙල් ගෝලීය සැපයුමෙන් 75%ක්ම ලැබුණේ යුක්‍රේනයෙන්.
මේත් සමගින් අපගේ ප්‍රවෘත්ති ප්‍රකාශය අවසන්. අපේ යළිත් හමුවන්නේ හෙට සවස 6:55ට. ඔබට සුබ රාත්‍රියක්.